समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सत्तिमे भिक्खवे उदकूपमा पुग्गला संतो संविज्यमाना लोकस्मिन् ति। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වන උදකූපම පුග්ගල සූත්‍ර දේශනාව. උදකූපම පුග්ගල සූත්‍රය කියලා කියන්නේ පින්නතුනි, බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළ බොහොම ලස්සන දේශනාවක්. උදක කියලා කියන්නේ වතුරට, උපම කියලා කියන්නේ උපමා කරලා, පුජ්‍යල කියලා කියන්නේ පුජ්‍යලයෝ. බුදුරජාණන් වහන්සේ වතුරකට උපමා කරලා පුජ්‍යලයේ කොටස් 7කට බෙදලා දේශනා කොට වදාළ දේශනාවයි. එතකොට පින්වත්නි, මේ සූත්‍රයේදී වතුරට බහිනව පුජ්‍යලයෝ 7 දෙනෙක්. 7 දෙනෙක් වතුරට බැස්සට මොකද වතුරදී හපංකම් කරන්නේ පින්නතුනි ආකාර 7කට. දැන් සමහරුන්ට වතුරට බැස්සාම පීනන්න පුළුවන්. සමහරුන්ට අත් ගගා කකුල් ගගා සෑහෙන වෙලාවක් වතුර උඩ ඉන්න පුළුවන්. සමහරුන්ට සෑහෙන වෙලාවක් වතුර යට ඉන්න පුළුවන්. ඒ සියල්ල පින්නතුනි දක්ෂතා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වතුරට බහින පුජ්‍යලයට වතුරදී එක එක හපංකම් කරන්න පුළුවන්කම ලැබෙන්න වගේ මේ සසරේ ගමන් කරන සත්‍යයන්ටත් මේ සසරේදී එක එක හපංකම් කරන්න පුළුවන්. ඔන්න පළවෙනි පුජ්‍යලයා වතුරට බහිනවා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ සකින් නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. පළවෙනි පුජ්‍යලයා වතුරට බහිනවා සකින්. සකින් කියන්නේ පින්නතුනි එකපාරයි. එකපාරයි වතුරට බහින්නේ, එකපාරින්ම ගිලෙනවා. කවුරු ගැනද මේ කියන්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා මහණනි, වෙන කවුරුවත් ගැන නෙවෙයි මේ කියන්නේ. මේ ලෝකේ ඉන්නවයි කිව්වා නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. නියත මිත්‍යා දෘෂ්ටිකයා පින්වත්නි ගිලුනොත් ගිලුනාම තමයි. ඒ කියන්නේ සසරේ ගිලුනොත් ගිලුනාම තමයි. මිත්‍යා දෘෂ්ටිකයා සහ නියත මිත්‍යා දෘෂ්ටිකයා කියලා දෙන්නෙක් ඉන්නවා. බුදුහාමුදුරු දේශනා කරනවා දවසක් ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද මේ කල්ප විනාශ වෙනකොට දිවි ලෝක දෙවිවරු හිසකෙස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිසුන්ට කියනවා, මිනිසුනේ කල්ප විනාශයයි එන්නේ, ඒ නිසා ඉක්මනට පින් කරන්න, කුසල කරන්න, අම්මා තාත්තට සලකන්න කියලා. එදාට බුදුහාමුදුරු දේශනා කරනවා, ආනන්ද අන්‍යාගම් මිනිස්සුත්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයොත් එදාට පින් කරන්න පටන් ගන්නවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා කවදාවත් පින්වත්නි ලෝකෙ පෙරලියගෙනම කිව්වත් දෘෂ්ටිය අතහරින්නේ නැහැ. ඇයි? එයා නියත වශයෙන්ම දෘෂ්ටිය ගත්තු කෙනෙක්. නියත වශයෙන්ම දෘෂ්ටිය ගත්තු කෙනෙක්.
එතකොට තේරුම් ගන්න ඕනේ නියත මිත්‍යා දෘෂ්ටිකයා මේ සංසාරේ ගිල්නොත් ගිල්නාම තමයි. අනිත් එක පින්වත්නි දිවි ලෝකෙත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික සහ සම්මා දිට්ඨික කියලා දෙවියන් කොටස් දෙකක්. ඒක කොහොමද එහෙම වෙන්නේ? බෞද්ධ අපි විතරක් නෙවෙයි පින්නතුනි දිවි ලෝක යන්නේ. අන්‍යාගම් මිනිස්සු දිවි ලෝකෙ උපදිනවා. දැන් සමහර අන්‍යාගම් මිනිස්සු ඉන්නවා පින්කම් වලට උදව් කරනවා, දන්සල් දෙනකොට ඒවට උදව් කරනවා, ආදී නොඑක් පින්කම් වලට උදව් කරනවා. එතකොට ඒ ඇත්තෝ ඒ විදියට කළාට අපේ බුදුරජාන් වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළිගන්නේ නැහැ. ආරෂ්ඨාංග මාර්ගය පිළිගන්නෙත් නැහැ. චතුරාර්ය පිළිගන්නෙත් නැහැ. ඒ වුණාට ඒ ඇත්තු මැරිලා ගිහිල්ලා දිවි ලෝකෙ උපදින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් හැටියට. බෞද්ධ අපි ආරෂ්ඨාංග මාර්ගය පිළි අරගෙන ශාස්ත්‍රඥ වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළි අරගෙන අපි මැරිලා ගිහිල්ලා උපදින්නේ සම්මා දිට්ඨික දෙවියන් හැටියට. ඔන්න ඔතනයි දිව්‍ය ලෝකේ මිත්‍යා දෘෂ්ටික සහ සම්මා දිට්ඨික කියලා දෙවියන් කොටස් දෙකකට වෙන් වෙන්නේ. හැබැයි දිවි ලෝකෙදී බුදුහාමුදුරු දේශනා කරනවා සම්මා දිට්ඨික දෙවියන්ට ඇසුරු කරන්න හම්බ වෙනවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. එතකොට සම්මා දිට්ඨික දෙවිවරුත් මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට ඇසුරු කරන්න හම්බ වෙනවා සම්මා දිට්ඨික දෙවිවරු. එතකොට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සම්මා දිට්ඨික වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ වගේ තමයි. මනුස්ස ලෝකේ නරක මිනිස්සු හොඳ මිනිස්සු ඇසුරු කරනකොට නරක මිනිස්සුත් හොඳ වෙනවා. හොඳ මිනිස්සු නරක මිනිස්සු ඇසුරු කරනකොට හොඳ මිනිස්සුත් නරක වෙනවා. ඒ වගේ තමයි දිවි ලෝකේ. හැබැයි මතක තියාගන්න ඕනේ අපි මෙච්චර කුසල් කරලා පින්කම් කරලා මේ ආදී දේවල් සිද්ධ කරලා අපි මැරිලා ගිහිල්ලා බැරි වෙලාවත් දිවි ලෝකේ ඉන්නකොට මිත්‍යා දෘෂ්ටික දෙවියන් ඇසුරු කරන්න හම්බුනොත් අපරාධනේ කියලා. නෑ පින්වත්නි අපි ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. මේ මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමෙන් යාව නිබ්බානපත්තිය නිවන් දකින්නතුරු සත්පුරුෂයෙක්ම ලැබේවා කියලා. ඒ නිසා අපි සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා ප්‍රාර්ථනා කළා තියෙන්නේ දිවි ලෝක යනකම් විතරක් නෙවෙයි. නිවන් දකින්නකම් පින්නතුනි අපි සත්පුරුෂයා ප්‍රාර්ථනා කළා තියෙන්නේ. ඒසා පළවෙනි එක මතක තියාගන්න. පළවෙනි පුජ්‍යලයා වතුරට බැස්සා එකපාරයි වතුරට බැස්සේ එකපාරින්ම ගිලුණා. කවුරු ගැනද කිව්වේ? නියත මිත්‍යා දෘෂ්ටිකය පිළිබඳව. දෙවෙනි පුජ්‍යලයා වතුරට බහිනවා. ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා නිමුජ්ජති. දෙවෙනි පුජ්‍යලයා වතුරට බහිනවා බරක් උඩට එනවා. හැබැයි ආපහු ගිලෙනවා. කවුරු ගැනද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකින්නවයි කිව්වා පෙරපින් භුක්ති විඳ ජීවත් වෙන මිනිස්සු කොටසක්. අලුතෙන් පින් කරන්නේ නැති, අලුතෙන් කුසල කරන්නේ නැති ඒ වගේ කොටසක් මේ ලෝකේ ජීවත් වෙනවා. දැන් අර පුජ්‍යලයට වතුර උඩ ඉන්න පුළුවන් පින්නතුනි අතේ පයේ ශක්තිය තියෙනකන්. සමහර මිනිස්සුන්ටත් මනුස්ස ලෝකෙ ඉන්න පුළුවන් පෙරපින් තියෙනකන්. ඒ පිනවසන් වුණාට පස්සේ ආපහු වැටෙන්නේ සසරටම තමයි වැටෙන්නේ. බුදුරජාන් වහන්සේ දවසක් පින්නතුනි කැලෑවට වැඩම කළා භාවනා කරන්න. ඒ භාවනා කරන්න වැඩම කරපු වෙලාවේ භාවනා අවසන් වුණාට පස්සේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මේ කැලෑවේ තනියෙන් ඉන්නකොට දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මතක් කළා දේවතාවිනි දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. ඊට පස්සේ මේ දේවතාව අහනවා බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේ සතුටින් දින්නේ කියලා ඇහුවා. සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. මේ දේවතාව එකපාරටම කියනවා දුකකුත් නැති සතුටකුත් නැති ශ්‍රමණේක් මං ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ ශ්‍රමණේක් මගේ ජීවිතේට මං දැකලා නැහැ කිව්වා. බුදුහාමුදුරු පැහැදිලි කරනව දේවතාවිනි මේ ලෝකෙ මිනිස්සුන්ට මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. සැප වැඩි වුණාම මිනිස්සුන්ට උන් හිටිතන් අමතක වෙනවා. අමතක වුණාම ආපහු හිටපු තැනටම වැටෙනවා. දැන් සමහරු ඉන්නව පින්නතුනි බුදුන් වඳින්න බුදු පිළිමයක්වත් ගන්න සල්ලි නැහැ. ඒ වුණාට වෙසක් කාඩ් එකක් තියාගෙන එහෙම හරි කමක් නැහැ බුදුන් වඳිනවා. කමක් නැහැ. බුදුරෝ පැත්තේ වෙසක් කාඩ් එකක් හරි කමක් නැහැ තියාගෙන බුදුන් වඳිනවා. දැන් බුදුන් වැඳලා මේ දුක කාටද කියන්නේ? බුදුරජාණන් වහන්සේට.
මේ විදිහට බුද්ධ වන්දනාව කරනකොට මේ ඇත්තගේ පෙරපින මතුවෙනවා. පෙරපින මතුණාට පස්සේ මේ ඇත්ත කරන්නේ මොකද්ද? දැන් මේ ඇත්තට යමක් ලැබෙනවා. ඇයි දැන් පින මතුණානේ? ගයක් හදා ගන්නවා, යාන වාහන ගන්නවා, නරකයි කියන එක නෙමෙයි කියන්නේ. දැන් හොඳට යමක් කමක් ලැබුණාම පින්නතුනේ දැන් මොකක්වත් නැති කාලේ ලෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහගෙන බුදුන් වැඳ මිනිස්සයා දැන් බුදුන් වඳින්නේ නැහැ. ඇයි? දැන් සැප වැඩි. ඒක කිව්වේ මිනිස්සු දුකේදී එකයි දේවතාවෙනි, සැපේ තව එකයි. මට දුකත් එකයි, සැපත් එකයි. මම දුකේදී එකයි, සැපේදී එකයි. මම එහෙම දෙකක් නැහැ කිව්වා. බාන කොච්චර ලස්සනද කියලා. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? සතුටෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දැන් බලන්නකො අපි දුකේදී ගැටෙනවා. අපි සැපේදී ඇලෙනවා. අපේ ස්වභාවය එහෙමයි. නමුත් තථාගතයන් වහන්සේගේ ස්වභාවය, රහතන් වහන්සේගේ ස්වභාවය පින්නතුනි ඊට වඩා හාත්පසින් වෙනස් වූ යමක් උන්වහන්සේලාට තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සමහර මිනිස්සු ඉන්නව පින්නතුනි කල්පනා කරනවා අපි කවදාවත් වැරදි වැඩ කරන්නේ නැහැ. අපෙන් කාටවත් කරදරයක් නැහැ. පන්සිල් පද පහවත් කඩන්නේ නැහැ. අපේ පාඩුවේ අපි ඉන්නේ. ඒ නිසා අපි මොකටද පන්සල් යන්නේ? අපි මොකටද සිල් ගන්නේ? අපි මොකටද භාවනා කරන්නේ? එහෙම කල්පනා කරන සමහර පිරිසක් මේ ලෝකෙ ඉන්නවා. ඒ ඇත්තෝ අමුතුවෙන් අකුසල කරන්නේ නැහැ. හැබැයි අමුතුවෙන් කරන කුසලයකුත් නැහැ පින්නතුනේ. එතකොට අකුසලයෙන් පිරෙන්නේ නැහැ. නමුත් කුසලයේ තුල ජීවිතේ වැඩෙන්නේ නැහැ පින්නතුනේ. ඒ කුසල ශක්තිය තුල ජීවිතේ දියුණු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගෙවෙන පින්වලට හරියන්න අලුතෙන් පින එකතු කරගත යුතුයි. ඒ නිසා මේ දෙවෙනි එක මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ වතුරට බහිනව පුජ්‍යලයා. ඒ පුජ්‍යලයා වතුරට බැස්සට මොකද? එකපාරයි වතුරට බහින්නේ. එකපාරක් ගිලෙනවා ආපහු උඩමතු වෙනවා. උම්මුංජිත්වානි මුජ්ජති වරක් උඩට එනවා ආපහු ගිලෙනවා. වරක් උඩට එීම. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න අපි හිතමු හෙට පෝය කියලා. හෙට පෝය. දැන් ඔන්න සිල් ගන්න ඔක්කොම සූදානම් වෙනවා. රෙදි අයන් කරනවා. සිල් ගන්න අරන් යන බඩු මුට්ටු මේ සියල්ලක්ම හදා ගන්නවා. මෙහෙම හැන්දෑවට සූදානම් කරනකොට ගෙදරට එනවා මිනිස්සෙක්. අහම්බෙන් වගේ. ඇවිල්ලා මේ මිනිස්සයාගෙන් අහනවා මේ යාළුවේ හෙට බහැරක් යන රෙදි හිම අයන් කරන්න කියලා. නෑ මම මේ බැලුවේ හෙටවත් සිල් ගන්න කියලා. මේ ගෙදරට ආපු මිනිස්සයා කියනවලු ගෙදරට ආපු මිනිස්සයා කියනවලු මේ සිල් අරගෙන කාටද හරි ගියේ කියලා. සිල් අරගෙන කාටද හරි ගියේ කියලා. පින්නතුනි සත්පුරුෂයෙක් නම් කල්යාණ මිත්‍රයෙක් නම් කියන්න ඕනේ මට හෙට බෑ ඔය යන්න ඊළඟ පොයට මමත් එන්නම් කියලා. ආන බුදුහාමුදුරු දේශනා කරනවා අන්නේ අසත්පුරුෂයන්ට අහුවෙලා යම්කිසි කෙනෙක් සිල් ගන්න එක භාවනා කරන එක බණහන එක නතර කරනව නම් ඒක හොඳ නෑ පින්වත්නි. එතකොට මේ දෙවෙනි කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වරක් උඩට එනවා සිල් ගත්තොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එීම. දන් දුන්නොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එීම. භාවනා කළොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එීම. ආපහු යට ගිය කරුණ නිසාද? අසත්පුරුෂයා නිසා. ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා වතුරට බහිනවා ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා ටිතෝ හෝති. දෙවෙනි පුජ්‍යලයා වතුරට බැහැලා අත් ගගහ කකුල් ගගහ සෑහෙන වෙලාවක් වතුර උඩ ඉන්නවා. කවුරු ගැනද පින්නතුනි මේ කියන්නේ? මේ කිව්වෙත් යම්කිසි මිනිස්සෙක් මේ ලෝකෙ ඉන්නවයි කිව්වා පෙරපින විතරක් භුක්ති විඳින ජීවත් වෙන මිනිස්සු කොටසක්. අලුතෙන් පින් කරන්නේ නැති. දැන් අර මිනිස්සෙටත් වතුර උඩ ඉන්න පුළුවන් අතේ පය හයිය තියනකම්. නමුත් අතේ පය ශක්තිය නැති වුණාට පස්සේ ආපහු පින්නතුනි ගිලෙනවා. ආපහු යට යනවා. ඒ නිසා දැන් ඔය එක අවස්ථාවක අපිට ඒක නෝන කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ මගේ සිරිතක් තියෙනවා හැමදාම සෙනසුරාදාට කාක්කන්ට කිරිබත් දානවා කිව්වා. අදහසක් කරමුණක් මුකුත් නැහැ. නමුත් හාමුදුරුවනේ දාන කිරිබත් ටික සතෙක් කැවිල්ලා කුරුල්ලෙක් කැවිල්ලා කාලා ගියාම ඒකෙන් මට ලොකු සතුටක් තියෙන එක දැක්කහම ඊට පස්සේ කියනවා මෙහෙම කරගෙන අතරතුර හාමුදුරුවනේ මට මගේ අම්මා නැති වුණා කිව්වා.
ඊට පස්සේ මම කරපු දේ තමයි අම්මයි කටයුතු සියල්ලක්ම අවසන් කරලා ආපහු පටන් ගත්තේ කිරිබත හදන වැඩේ. හැබැයි හාමුදුරුවනේ එදා මට මතක් වුණේ මගේ අම්මා. මං කරපු දේ තමයි අද මේ කිරිබත හදලා පාරේ තැන් වල දැම්මට පස්සේ සතෙක් කාලා ගියාම යම් පිනක් ලැබෙනවද ඒක මගේ මෑණියන් වහන්සේට ලැබේවා කියලා හිතාගෙන මං කිරිබත හැදුවයි කිව්වා. කිරිබත හදලා තනින් තන දැම්ම හාමුදුරු විශ්වාස කරන්න එක සතෙක්වත් ආවේ නැහැ කිව්වා පල්ලෙහාට කිරිබත් ඇටයක්වත් කන්න. ඒ කියන්නේ ලයිට් කණුඩ වලලා වයර් උඩට වෙලා බලාගෙන හිටියලු. මේ නෝනා කියනවා හාමුදුරුවනේ අම්ම නැති වෙන්න කලින් කිරිබත හදලා දාපු හැම දවසකම දාන එක ෂණයෙන් මොහොතෙන් ඒ කිරිබත් ටික සත්තු වෙලා කාක්කු වෙලා කාලා යනමයි කිව්වා. නමුත් අම්ම ගැන හිතලා කිරිබත හදලා දාපු දවසට එක සතෙක්වත් එන්නේ නැහැ කෝ පල්ලෙහාට. කිරිබත් ඇටයක්වත් කන්නේ. ඇයි හාමුදුරුවනේ ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ මම කිව්වා නෝනා මේ අම්මට ඒ පිනවත් ගන්න බැරිව ඇති කියලා. ඊට පස්සේ මේ නෝනා කියනවා හාමුදුරුවනේ ඇත්තයි මටත් හිතනවයි කිව්වා මගේ අම්මට මගේ පිනවත් ගන්න බැරිව ඇති කියලා. ඇයි? මේ නෝනා කියනවා හාමුදුරුවනේ අපේ ගෙදර තිබුණේ පන්සලක් ඉස්සරහා. ගෙදර උළුවස්ස ගාවට ගිහිල්ලා බලනකොට පේන්නේ පන්සලේ චෛත්‍ය කොත. හාමුදුරු විශ්වාස කරන්න කවදාවත් පොය දවසකටවත් අම්ම නෙවෙයි කිව්ව පන්සලට ගිහිල්ලා පහනක් මලක් පත්තු කරලා ඒ විදියට කටයුතු කරපු දවසක් මට කවදාවත් මතක නැහැ කිව්වා. හැබැයි හාමුදුරුවනේ අම්මගෙන් කාටවත් කරදරයකුත් නැහැ. අම්මගේ පාඩුවේ අම්මා ඉන්නේ. එතකොට ඒ අම්මා අලුතෙන් කුසල් කරන්නේ අර කරගත්තු කුසලයේ ඒ නැත්තම් පිනේ ඒ ශක්තිය පිටරයි පින්නතුනි භුක්ති විඳින්නේ. දැන් බලන්නකෝ ඒ අම්මත් manuss ලෝකේ හිටියා පෙරපින් තියනකම්. නමුත් අලුතෙන් පින් කරගත්තේ නැති නිසා පින්නතුනි දුවදෙන පිනෙන්වත් යැපෙන්න පුළුවන් කමක් නැති වුණා. මේ නෝන අන්තිමට කියනවා හාමුදුරුවනේ මම අම්මා ගැන හිතන්නේ නැතුව කිරිබත හැදුවා. කිරිබත හදලා දැම්ම පාරේ තැන් වල. එදාට හාමුදුරුවනේ සත්තු ඇවිල්ලා ඔක්කොම කාලා යනමයි කිව්වා. බලන්නකෝ අම්මා ගැන හිතලා කිරිබත හදලා දාපු දවසට ඒක සතෙක්වත් එන්නේ නැහැ කිරිබත් ඇටයක්වත් කන්න. ඔන්න බලන්න එතකොට ඒ අම්මගේ ජීවිතේ නැත්තම් පරලොව ජීවිතේ කොතන කොයි මොහොතේ ඇද්ද කියලා පින්නතුනි තමන්ට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න භික්ෂුවගේ වුණත් ගෙවෙන්නේ පින්නතුනි පෙරපින්. ගිහියන්ගේ වුණත් ගෙවෙන්නේ පෙරපින්. ඒ ගෙවෙන පින් වලට හරියන්න අලුතෙන් පින් එකතු කරගatiya යුතුයි. නැත්තම් පින්වත්නි ඉදිරි භවගාමී ජීවිත දුක්ඛදායක ස්වභාවයට පත් වෙනවාමයි. ඊළඟට හතරවෙනි පුජ්‍යලයා වතුරට බහිනවා ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා විපස්සති විලෝකති. හතරවෙනි පුජ්‍යලයා වතුර උඩට ඇවිල්ලා විපස්සති විලෝකති නුවණින් වටපිට බලනවා. ඇයි මේ නුවණින් වටපිට බලන්නේ? මෙයා බලන්නේ මට ළඟම තොටුපළක් තියෙන්නේ කොහෙද? ඉක්මනට එගොඩ වෙන්නේ. දූපතක් හරි කමක් නැහැ. මට එගොඩ වෙන්න කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ හතරවෙනි පුජ්‍යලයෙන් කියන්නේ මොකද්ද? මෙයා බලන්නේ කොහොමද සෝවාන් වෙන්නේ කියලා. එතකොට මේ සසරින් එතර වෙන්න තියෙන ළඟම තොටුපළ තමයි පින්වත්නි සෝවාන් නැමැති තොටුපළ. සෝවාන් වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුන නැති කළා කියන්නේ ඒ පුජ්‍යලයා සෝවාන්. සෝවාන් වෙච්ච කෙනාට වරප්‍රසාද තුනක් හම්බෙනවා. ඒ තමයි සෝවාන් වෙච්ච කෙනා කවදාවත් පින්නතුනි සතර අපායට වැටෙන්නේ නැහැ. 2 සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම කෙනෙක් කුසේ උපදින්නේ නැහැ. 3 සෝවාන් වෙච්ච කෙනා කවදාවත් 8 වෙනි ආත්මභාවයක උපදින්නේ නැහැ. සෝවාන් වෙන්න බලාපොරොත්තු වන කෙනෙක් ළඟ තියෙන්න ඕනේ අංග 4ක් තියෙනවා. ඒවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. පළවෙනි එක සත්පුරුෂ ඇසුර තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න ඕනේ. 2 සද්ධර්ම ශ්‍රවණය හොඳට බණහන්න ඕනේ. 3 යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. 4 ධම්මානු ධම්ම පටිපත්තිය තියෙන්න ඕනේ. මේ කිනෙකට සම්බන්ධයි. ඇයි පින්නතුනි සත්පුරුෂයෙක් ඇසුරු කරන්න හම්බ වුණොත් සද්ධර්ම ශ්‍රවණයේ බණක් අහන්න
ලැබෙනවාද නැද්ද? බණක් අහන්න ලැබෙනවා. ඇයි? සත්පුරුෂයා බණක් රේඩියෝ එකේ ඇහුවත්, ටීවී එකේ ඇහුවත් හතර වටේටම කෝල් කරලා කියනවා. තමයි කල්යාණ මිත්‍රයන්ට. ඒක හොඳයි පින්වත්නි. ඒ ධර්මයේ බෙදා ගැනීමනේ. ඒ කියන්නේ හොඳ බණක්, හොඳ දේශනාවක් කල්යාණ මිත්‍රයරත් කෝල් කරලා මේ දුරකථනයෙන් කතා කරලා කියන්න ඕනේ. කියනවා පින්නතුනේ සමහරව. ඉතින් එතකොට සත්පුරුෂයෙක් ඇසුරු කරන්න හම්බුන් නිසානේ ලැබුණේ මොකද්ද? බණක් අහන්න. එතකොට බණක් අහන්න ලැබුණොත් යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් ඒ ඇත්තා ඒ ධර්මයේ මෙනෙහි කරනවද නැද්ද? මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කරපු ධර්මය ධම්මානුධම්ම පටිපatti අවස්ථාවක් ආවහම ප්‍රතිපatti නැත්තම් ක්‍රියාවෙහි පින්නතුණි යොදවනවා. ධර්මයේ පුරුදු කරන තරමට තමයි පින්නතුණි ධර්මයට වටිනාකම් එකතු වෙන්නේ. ධර්මයේ පුරුදු කරන්නේ නැත්තම් කවදාවත් ධර්මයට වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් දැන් තේරුම් ගන්න ඕනේ මේ හතරවෙනි පුජ්‍යලයා නුවණින් වටපිට බලනවා කියලා කියන්නේ නුනුවණින් නෙවෙයිනේ. නුවණින් වටපිට බලනවා කියලා කියන්නේ ළඟම තොටුපළක් හොයනවා ඉක්මනට පින්වත්නි ඒගොඩ වෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දෘෂ්ටියට. මේ කය ඇතුලේ මේක රත්තරන් නෑ. මේක රිදී නෑ. මේක නිලුම් මල් නෑ. මේකේ තියෙන පින්වත්නි මහ කුණු ගොඩක් තියෙන්නේ. මහ කුණු ගොඩක් තියෙන්නේ. නහරාශ්‍රයකින් පනු නහර ටික කනවා. හමාශ්‍රයකින් පනු හම ටික කනවා. මේ ආදී වශයෙන් ඒ පණුවන්ගේ නැත්නම් සතුන්ගේ කිපීමක් සිද්ධ වෙච්ච දවසට තමයි මරණයත් පින්නතුනි සිද්ධ වෙන්නේ. එතකොට හිතන්නකෝ යම් වෙලාවක මරණයටපත් වුණාට පස්සේ මේ ශරීරය දෙකට පැලිලා මේ කොහේවත් නැති පණුව දෙන්නේ නෑ පින්නතුනි. සෑහෙන කාලයක් මේක ඇතුලේ ජීවත් වෙච්ච අය. ජීවත් වෙච්ච පණුව මේක ඇතුලේ දාස් ගණන් පණුව මේක ඇතුලේ ජීවත් වෙනවා. උන් කන්නේ බොන්නෙත් මේක ඇතුලේ. උන් නිදන්නෙත් මේක ඇතුලේ. උන් වැසිකිලි ගැසිකල කරන්නෙත් මේක ඇතුලේ. උන්ගේ හොස්පිටල් එකත් මේක ඇතුලේ. උන් සියල්ලම පින්නතුනේ මේ ශරීරය ඇතුලේමයි. එතකොට හිතන්නකෝ දාස් ගණන් කෝටි ගණන් පණුව ජීවත් වෙන ශරීරයකනේ ශරීරයක උරුමකාරයෝ හැටියට පින්නතුනේ අප මේ ජීවත් වෙන්නේ. ඒ නිසා එබදු දිරලා යන කැඩලා යන බිඳලා යන ශරීරයට මොන සක්කාය දිට්ඨියක්ද? ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ කය තත් කාය මේ කය Tamanට ඕන විදියට කොයි වෙලාවකවත් පින්නතුනේ පවත්වන්න පුළුවන් කමක් නැහැ කියන එක. සක්කාය දිට්ඨිය විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතෙන තියෙන සැකය සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වුත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තිය. බුදුහාරු දේශනා කරපු ටික නෙවෙයි අපි නැත්තම් මිනිස්සු තම තමන්ට ඕන හැටියට සීලබුත හදාගෙන සීලබුත පාවිච්චි කරලා ඒකෙන් විමුක්තිය හොයන්න හදනවා. සීලය කියලා කියන්නේ පින්නතුනි පුජ්‍යලයක් නිෂ්ක්‍රීයභාවයට පත් කරලා පැත්තකට කළා රකින්න සීලය ඒ කවදාවත් සීලය නෙවෙයි. සීලය කියලා කියන්නේ යම්කිසි පුජ්‍යලයක් සක්‍රීය වෙනකොට නැත්තම් සක්‍රීය පුජ්‍යලයේ තුල තමයි සීලය කියන එක මනාව දකින්න පුළුවන්කම තියෙන්නේ. නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල සීලය දකින්න බෑ. ඇයි පින්වත්නි අපි නිෂ්ක්‍රීය වෙන්නකම් නැත්තම් නිකන් ඉන්නකම් ඒ පුජ්‍යලයා කොහොමත් හොඳයි. දැන් බලන්නකෝ බණක් අහනකොට අපි වාඩි වෙලා ඉන්නේ බණ අහන්නේ එතකොට පින්වත්නි අපි කොහොමත් හොඳයි. ඇයි අපි නිෂ්ක්‍රීයයිනේ. හැබැයි අපි සමාජයත් එක්ක වැඩ කරනවනේ. මිනිසුත් එක්ක කටයුතු කරනවනේ. ආන්න එතකොට තමයි දුර්ලකම් මතුවෙන්නේ. ඒ නිසා ඒ දුර්ලකම් මතුවෙන්නේ යම් තැනකද එතන තමයි තියෙන්න ඕනේ සීලය. ඒ නිසා තේරුම් ගන්නට ඕනේ පින්නතුනි නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල කවදාවත් සීලය දකින්න බෑ. සක්‍රීය පුජ්‍යලයක් තුල විතරයි සීලය දකින්න පුළුවන්කම. නිසා සීල දැන් යමෙක් කියනවා නම් මම හෙට පොයනේ පොය නිසා බොන්නේ නැහැ. පොය නිසා බොන්නේ නැහැ. හැබැයි පොයෙන් පස්සේ බොනවා. ඒක සීලය නෙමෙයි පින්නතුනි. ඒක සීලය නෙවෙයි. දැන් යම් කෙනෙක් කියනවා නම් මම පොය දානිසයි කටපියන් ඉන්නේ පොය දවසක් නොවුනම් බලන්න තිබ්බ වෙන දේ. එතකොට එයාගේ සීලය හොඳයි පොය දවසට විතරක්. අනිත් දවස් 29ෙම එයා ගත කරන්න පින්නතුනේ සාමාන්‍ය ජීවිතේනේ. වැඩක් නැහනේ. තේරුම් ගන්න ඕනේ ඒ පුරුදු කරන්න ඕන තන සීලේ නැත්තම් කවදාවත් පින්නතුනේ ඒක සීලේ නෙවෙයි. පුරුදු කරන්න ඕන තන ධර්මයේ නැත්තම්
මේ ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ. නිසා ධර්මයේ පුරුදු කරන්න ඕන තැන ධර්මයේ පුරුදු කරන්න. ඒකයි කිව්වේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ ඒ ධර්මයේ සුදුසු වෙලාවෙදී ක්‍රියාවෙහි යොදවන්නට ඒ ඇත්තාට පුළුවන්කම තියෙන්නට ඕනේ පින්නත් නේ. එයා තේරුම් ගන්න ඕනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කලා කියන්නේ ඒ පුජ්‍යලයා පින්නතුනි සෝවාන්. අනිත් එක සෝවාන් පුජ්‍යලයෝ කොටස් තුනකට බුදුහාමුදුරු බෙදුවා. ඒ තමයි ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ පින්වත්නි සමහර සෝවාන් පුජ්‍යලයෝ ඉන්නවා මනුස්ස ලෝකෙට එන්නේ එක වතාවයි. ඒකඤ්ඤේව මානුසකම් බවන් නිබ්බත්තෙත්වා දුක්ඛසන්තං කරිසති. එකම එක මිනිසත් බවක් ලබලා දුක නැති කරනවා. ඒ ඇත්තට කියන්නේ ඒක බීජී සෝවාන් පුජ්‍යලයා කියලා. දෙක කෝලංකෝල. කෝලංකෝල කියන වචන තේරුම තමයි කුලයෙන් කුලයට. ද්වේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරිසති. ද්වේවා එක්ක දෙවෙනි කුලේ, තීනිවා නැත්තම් තුන්වෙනි කුලේ, දෙවෙනි කුලේ නැත්තම් තුන්වෙනි කුලේ දුක හබර කරනවා. දේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරිසති කියලා බණ පොතේ පින්නතුනේ කියලා දුන්නේ. දැන් මෙහෙම හිතමුකෝ. ඒ කියන්නේ දැන් අපි මනුස්ස ජීවිතයක් ලබාගත්තු මේ දෙවෙනි ආත්මේ. දැන් අපි මේ උත්සාහවන්ත වෙන්නේ කොහොම හරි මේ ජීවිතේදී මේ දුක අහවර කරන්න. හරි මේකෙදි බැරි වුණා කියමුකෝ. ආයුප්පත්තියක් ලබනවා. ඒ කියවෙන එකද තුන්වෙනි ආත්ම භාවයේ. තුන්වෙනි එකෙදිත් උත්සාහවන්ත වෙනවා. තුන්වෙනි එකෙදි බැරි වෙනවා. මේ දුක අහවර කරන්න. දැන් එතකොට එයාට හිතන්න පුළුවන්ද මට දෙවෙනි ආත්මෙත් මේ දුක කරන්න බැරි වුණා. තුන්වෙනි ආත්මෙත් මේ දුක කරන්න බැරි වුණා. මම හතරවෙනි ජීවිතයේදී කොහොම හරි මේ දුක අහවර කරනවා කියලා හිතාගත්තොත් කරන්න පුළුවන්ද? බෑ. හතරෙදි බෑ. පහේදිත් බෑ. හයේදිත් බෑ. හතේදී අනිවාර්යෙන් පුළුවන්. හැබැයි පින්වත්නි මේ අතරතුර මතක තියාගන්න කවදාවත් එයා සතර පායට වැටෙන්නේ නැහැ. මේ අතරතුර කවදාවත් මිත්‍යා දෘෂ්ටි කම්ම කෙනෙක් ඔසේ එයා උපදින්නේ නැහැ පින්වත්නි. ඒ නිසා හත්වෙනි මනුස්ස ජීවිතයේදී දුක අහවර කරන කෙනාට තමයි කිව්වේ සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා කියලා. දැන් උන මතක තියාගන්න සෝවාන් පුජ්‍යලයේ කොටස් තුනයි. ඒක බීජ, ඒ කියන්නේ එකම එක මිනිසත් බවක් ලබලා දුක අහවර කරනවා. ඊට පස්සේ කෝලංකෝල කියන්නේ එක්ක දෙවෙනි කුලයේදී නැත්නම් තුන්වෙනි කුලයේදී. දෙකක් තුනක් ගිලිහුනොත් හතරක් බෑ, පහක් බෑ, හයක් බෑ, හතේදී පුළුවන්. ඒ තමයි සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා. ඒකයි කිව්වේ පින්නතුනේ සෝවාන් වෙච්ච කෙනා අපි අහලා තියෙන්නේ අටවෙනි ආත්මභාවයක උපදින්නේ නැහැ. නමුත් තේරුම් ගන්න ඕනේ සෝවාන් වෙච්ච කෙනා හත්වෙනි මනුස්ස ජීවිතයක් ලබන්නට කලින් සමහර සෝවාන් පුජ්‍යලයන්ට පින්නතුනේ දුක අහවර කරන්න පුළුවන්. හත් මනුස්ස ඒ කියන්නේ ආත්මභාව 7කට වඩා පින්නතුනේ උපදින්නේ නැහැ. ආත්මභාව 7කට වඩා උපදින්නේ නැහැ. නමුත් ආත්මභාව 7කට කලින් සමහර ඇත්තන්ට මේ දුක ඉවර කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්වත්නි හතරවෙනි පුජ්‍යලයා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා පත්තරති. පස්වෙනි පුජ්‍යලයා යායුතු මග මොකද්ද කියලා බලලා පීනනවා. කවුරු ගැනද මේ කියන්නේ? මේ කියන්නේ සකු르දාගාමි පුජ්‍යලයා ගැන. සකු르දාගාමි වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? සකු르දාගාමි වෙන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කළා කියන්නේ යා සෝවාන් කාමරාග පටික දෙක. බාගෙට තුනී කළා අඩු කළා කියන්නේ ඒ පුජ්‍යලයා සකු르දාගාමි. කාමරාග කියලා කියන්නේ පින්නතුනි පංචකාමයන් පිළිබඳව තියෙන දැඩි කැමැත්ත ආසාව. මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. අපි වස්තුව දිහා බලන විදියට තමයි කාමයේ හරි රාගයේ හරි පින්නතුනි ඇති වෙන්නේ. නැතුව මේ ලෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. අපි ඒ වස්තුව දිහා රූපේ දිහා බලන විදියක් තියෙනවනේ. ආන්නේ විදිය තමයි පින්නතුනි වෙනස් කරන්නට ඕනේ. පටික කියලා කියන්නේ තරහව. නිසා මේ සකු르දාගාමි කෙනාට කාමරාගේ නැතුව නෙවෙයි පින්නතුනේ. කාමරාගේ තියෙනවා. නමුත් එයා කාමරාගේ යටපත් කරලා තියෙන්නේ.
අවස්ථාවක් ආවොත් ඉස්මතු වෙන්නට බැරි කමක් නැහැ. පටිගය කේන්තියක් නැතුව නෙමෙයි පින්නතුනේ. කේන්ති යනවා. නමුත් අවස්ථාවක් ආවොත් ඉස්මතු වෙන්න පුළුවන්. නමුත් එයා ගොඩාක් දුරට යටපත් කරගෙනයි පින්නතුනේ තියෙන්නේ. ඒසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ ඒවා මේ අනුසේ වශයෙන් තන්පත් වෙලා තියෙන්න පුළුවන්. අවස්ථාවක් ආවොත් ඉස්මතු වෙන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කිරි තියෙන ගහකට පීපාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් අනිවාර්යෙන් කිරියනවාමයි. රාගය තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. කිරි නැති ගහකට වේලිච්ච ගහකට පීපාරක් පොළු පාරක් ගැහුවට කවදාවත් කිරියෙන්නේ නැහැ. ඒ වගේ රාගය නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන දේවල් දකින්න ලැබුණත් පින්නතුනි රාගයක් උපදින්නේ නැහැ පින්වත්නි. එයා තේරුම් ගන්න අනුසේ වශයෙන්වත් ඒ රාගය ඉතුරු කරගන්න එපා. අපි මේ ලෝකේ අයිති දේවල් ලෝකේට අයිති දේවල් පින්වත්නි ලෝකයේ තුල තියෙන දුන්නා නම් අද අපිට මේ දුක නැහනේ. අපි ලෝකේට අයිති දේවල් අපි අපේ කරගන්න උත්සාහවන්ත වුණා. ඒ උත්සාහවන්ත වීම තුල අපිට ඒක අයිති වෙන්නේ නැහැ කියලා වගේ තේරෙනකොට මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. මිනිස්සු දණ්ඩක් මුගුරක් පොල්ලක් හරි අරගෙන ඒක Tamanට අයිති කරගන්නයි පින්නතුනි උත්සාහවන්ත වෙන්නේ උනන්දු වෙන්නේ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒසා බුදුහාමුදුරු දේශනා කරනවා Tamanට අයිති නැත්තම් බාහිර ලෝකයට නම් ඒ රූපේ අයිති ඒ ලෝකයේ තුලම පින්නතුනි ඒක තියෙන දෙන්නේ. ඒක අයිති කරගන්න යනකොට තමයි ඇලීම් ගැටීම් කියන මේ සියල්ලක්ම එදාට ඇති වෙන්නේ. එයා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කලා කියන්නේ පුජ්‍යලයා සෝවාන් කාමරාග පටික දෙක භාගයට තුනී කලා කියන්නේ පුජ්‍යලයා සකු르දාගාමී. එතකොට දැන් කියන්නේ සකු르දාගාමී කෙනා මනුස්ස ලෝකෙට කීපාරක් එනවද? සකු르දාගාමී කෙනා අනිවාර්යෙන් පින්නතුනි මනුස්ස ලෝකෙට එන්නේ එකම එක පාරයි. ඒක දේශනාවේ හදාහන් වෙනවා සකිදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛසන්තං කරිස්සති සකු르දාගාමී. සකිදේව කියන්නේ එකම එක පාරක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දුක කෙලවර කරන්නේ සකු르දාගාමී පුජ්‍යලයා. ඒ නිසා ඒ පුජ්‍යලයා මනුස්ස ලෝකෙට එන්නේ එකම එක වතාවයි. ඊළඟට 6 වෙනි පුජ්‍යලයා ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා පතිගාදප්පත්තෝ හෝති. 6 වෙනි පුජ්‍යලයා පීනගෙන ඇවිල්ලා පීනගෙන ඇවිල්ලා යටිපතුලත් වදිනවනි වතුරයට තියෙන පොළවේ ආන්නෙතන හිට ගන්නවා. කවුරු ගැනද මේ කියන්නේ? මේ කියන්නේ අනාගාමී පුජ්‍යලයා ගැන. පින්වත්නි අනාගාමී වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? අනාගාමී වෙන්න සංයෝජන 5ක් නැති කරන්න ඕනේ. ඒ මොනවද? අපි පින්නතුන්ට ඉස්සෙල්ලා කියලා දුන්නේ සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කලා කියන්නේ සෝවාන් කාමරාග පටික දෙක භාගෙට තුනී කලා අඩු කලා කියන්නේ සකු르දාගාමී කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් මහක් කලා කියන්නේ ඒ පුජ්‍යලයා අනාගාමී තත්ත්වයට පත් වෙනවා. එතකොට අනාගාමී කෙනා කීපාරක් මනුස්ස ලෝකෙට එනවද? අනාගාමී කෙනා ආයේ කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ පින්වත්නි. අනාගාමී කෙනා ගිහිල්ලා උපදින්නේ කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධා කියන්නේ පින්නතුනි පිරිසිදු. වාස කියන්නේ වාසස්ථානයේට. සුද්ධාවාස කියලා කියන්නේ පිරිසිදු බ්‍රහ්මයන්ට වාසය කරන්න පුළුවන් ස්ථාන 5ක් තියෙනවා. ඒ තමයි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ. එතකොට අනාගාමී වෙච්ච අය ගිහිල්ලා උපදින්නේ කොහෙද? මෙන්න මේ කියපු සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5න් එහෙක උප්පත්තිය ලැබලා එහිදී ඊතුරු කෙලෙස් ටික නැති කරලා එහිදීම පරිනිර්වාණයට පින්නතුනිපත් වෙනවා. ඒක තමයි ධර්මය. ඉතින් අනාගාමී වුණා කියලා පින්වතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලැබුප හැටියෙම නිවන් දකින්න එහෙම නැත්නම් දුක් කෙලවර කරන්නට බෑ. බුදුහාමුදුරු දේශනා කළා මේ අනාගාමී පුජ්‍යලියොත් කොටස් 5කට බුදුහාමුදුරු බෙදුවා. දැන් සමහර අනාගාමී පුජ්‍යලයෝ ඉන්නවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට පස්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ විඳින්න තියෙන පරමාවිෂේ අඩක්
ඉක්ම යන්නට මත්තෙන් ඒ ඇත්තා ධර්මයේ ඉතුරු කෙලෙස් ටික නැති කරලා එතනින් පරිනිර්වාණයටපත් වෙනවා. ඒ පළවෙනි අනාගාමී පුජ්‍යලයා. තව අනාගාමී පුජ්‍යලයක් ඉන්නවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ විඳින තියෙන පරමායුෂයේ අඩක් ඉක්ම ගියාට පස්සේ තමයි ඒ ඇත්තා ධර්මය අවබෝධ කරගෙන එතනින්ම නිවන් දකින්නේ. තව තුන්වෙනි අනාගාමී පුජ්‍යලය තමයි තුන්වෙනි අනාගාමී කෙනාට බුදුහාරු දේශනා කරනවා කෙලෙස් නැති කරන්න එහෙම ලෙහෙසියෙන් බෑ පින්නත් නේ. ලොකු දුකක් විඳලා ඊට තමයි වීරියක් අරගෙන වෙහෙසක් අරගෙන මහන්සියක් අරගෙන තමයි ඊතුරු කෙලෙස් ටික නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් හතරවෙනි පුජ්‍යලයා අනාගාමී පුජ්‍යලයා බුදුහාමුදුරු දේශනා කරනවා වෙහෙසක් ගන්න නැතුව වීරියක් ගන්න නැතුව මහන්සියක් ගන්න නැතුව ඒ ඇත්තට ඉබේටම පින්නතුණු කෙලෙස් ටික නැති කරන්න පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද? දැන් සමහර දරුවන්ට අම්මලා කොතෙක් නම් පින්නතුණි කෑ ගහනවා පාඩම් කරන්න කියලා. නමුත් දරුවා දන්නවා අම්මා මොනතරම් තාත්තා මොනතරම් කෑ ගැහුවත් මට මේ කොහොම හරි මේ විභාගෙන් කොහොම හරි ගොඩ යන්න පුළුවන්. දරුවා දන්නවා මේකට මට ලොකු වෙහෙසක් වීරියක් ගන්න ඕනේ නෑ කියන බව පින්වත්නි ඒ දරුවා දන්නවා. අන්න ඒ වගේ තමයි මේ හතරවෙනි අනාගාමී පුජ්‍යලයත් දන්නවා මට ඉතුරු කෙලෙස් ටික නැති කරන්න ලොකු වෙහෙසක් ලොකු වීරියක් ලොකු මහන්සියක් ගන්න ඕනේ නෑ කියලා. පස්වෙනි අනාගාමී පුජ්‍යලයා බුදුහාමුදුරු දේශනා කරනවා මේ කියපෝ අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් තියෙනවනේ. නමුත් මේ පස්වෙනි අනාගාමී පුජ්‍යලයා විශේෂයි පින්නතුනේ. මොකද්ද විශේෂත්වය? ඒ පුජ්‍යලයා අවිහ කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නෙත් නැහැ. අතප්ප කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නෙත් නැහැ. සුදස්ස කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නෙත් නැහැ. සුදස්සී කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නෙත් නැහැ. එහෙනම් කොහෙද උපදින්නේ? අකනිටා බඹලොවටම ගිහිල්ලා තමයි පින්නතුනේ පරිනිර්වාණයටපත් වෙන්නේ. ඒ නිසා අවිහ අතප්ප සුදස්ස සුදස්සී කියන මේ සිව් බඹ තලයේම සෝදනය කරලා නැත්තම් අවිහෙ උපදින්න තියෙන හේතුව නැති කළා. අතප්ප බ්‍රහ්ම ලෝකේ උපදින තියෙන හේතු නැති කළා. සුදස්ස බ්‍රහ්ම ලෝකේ උපදින තියෙන හේතු නැති කළා. සුදස්සි බ්‍රහ්ම ලෝක උපදින තියෙන හේතු නැති කළා. ගිහිල්ලා උපදින්නේ කොහෙද? අකනිටා බඹලොවටම ගිහිල්ලා තමයි පරිනිර්වාණයටපත් වෙන්නේ. නිසා තේරුම් ගන්න පින්වත්නි අනාගාමී පුජ්‍යලයත් කොටස් 5කට බුදුරජාන් වහන්සේ බෙදා දක්වා තිබෙනවා. ඉතින් මේ කාරණා යම් වෙලාවට ගැඹුරු බවක් දකින්න පුළුවන්. නමුත් නැවත දේශනාව අහනකොට කාරණා තේරුම් ගන්නත් පින්නතුනි පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට බුද්ධිය අවදි කර ගන්න ඕනේ. බුද්ධිය අවදි කරගෙන දේශනා ශ්‍රවණය කරනකොට ඒ සසරේ යහපු බණත් හොඳට මතු කරගන්නට පින්නතුනි පුළුවන්කම තියෙනවා. අපි සසරෙත් බණ අහපු අයනේ. ඒ බණ අහපු නිසානේ පින්වත්නි ආයි දේශනා නැත්තම් බණ දේශනා හොඳට අහන්න සිත් පහළ වෙන්නේ. නැතු මේ එකපාරට බණක් අහන්න හිතුන බණක් අහන්න වාඩි වුණා නෙවෙයි. අපි ඒ සසරෙත් බණපදවලට ඇල්මක් ආසාවක් ඇති කරගත්තු නිසායි පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන්න සිත් පහළ වෙන්නේ. ඊළඟට 7 වෙනි අන්තිම පුජ්‍යලයා ඉදපන වතුරට බහිනවා. ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. මොකද්ද මේ කියන්නේ? 7 වෙනි පුජ්‍යලයා පීනගෙන ඇවිල්ලා තලේ තිට්ඨති ඉවුරට එනවා. ඉවුරට ඇවිල්ලා ලෝකෙට තලේ කියන්නේ පින්නතුන් ඉවුරටනේ. තලේ තිට්ඨති ඉවුර හිටගෙන ඉඳගෙන කියනවා ආයි කවදාවත් මම ওই වතුරට බහින්නේ නැහැ කියලා. කවුද මෙහෙම කියන්නේ? පින්වත්නි මෙහෙම කියන්නේ කවුරුවත් නෙවෙයි රහතන් වහන්සේ. බලන්නකෝ රහතන් වහන්සේ මේ தත්වයටපත් වෙන්න මොනතරම් දුක් විඳද? අසත්පුරුෂයාගෙන් බේරිලා කාලයක් හිටියා. ඊට පස්සේ අද්ගගා කකුල් ගගා සෑහෙන කාලයක් හිටියා. මේ ආදී වශයෙන් නොඑක් දුක් ගැහැට විඳලා තමයි පින්වත්නි දැන් ගොඩට ඇවිල්ලා කියන්නේ මං ආයේ කවදාවත් ওই වතුරට බහින්නේ නැහැ කියලා. කොච්චර ලස්සනයිද? ඒ නිසා දැන් රහතන් වහන්සේ රහත් වුණා කියන්නේ උන්වහන්සේ ලෝකයේත් එක්ක තියෙන සීලොම ගනුදෙනු උන්වහන්සේ හක් කරනවා. අයින් කරනවා. කවදාවත් රහතන් වහන්සේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ ගණන් නැහැ පින්වත්නි. ඇයි? ලෝකයේත් එක්ක තියෙන සීල ගනුදෙනු අහක් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ආදී වශයෙන් තියෙන සීල ගනුදෙනු අහක් කරනවා. අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා.
ඒ ගනුදෙනු කරනකොට තමයි පින්නතුනි ඒ ගැටීම් ආදී සියල්ල ඇති වෙන්නේ. නමුත් උන්වහන්සේ ඒ ගනුදෙනු සියල්ලක්ම හක් කළා. බුදුහාරු දේශනා කරන රහතන් වහන්සේට කැමැද්දේ ලැබුණත් එකයි, අකමැද්දේ ලැබුණත් එකයි, හරි දේ සිද්ධ වුණත් එකයි, වැරදි දේ සිද්ධ වුණත් එකයි. ඒ හැම දෙයක්ම රහතන් වහන්සේට උපේක්ෂා සහගතව පින්නතුනි බලන්න දකින්න පුළුවන්කම තියෙනවා. අපිට එහෙම බෑ. අපි දුකේදී ගැටෙනවා, අපි සැපේදී ඇලෙනවා. දැන් භාවනා කරනකොට උනත් පින්නතුනි ටික වෙලාවක් භාවනා කරනකොට වේදනාව ඇති වෙනවා. කකුල් රිදෙනවා. ඒ ආදී වශයෙන් දේ සිද්ධ වෙනවා. එතකොට කරන්නේ මොකද්ද? ඉරියව්ව මාරු කරනවා. ඉරියව්ව මාරු කළාට පස්සේ ඇති වෙන්නේ මොන වේදනාවක්ද? ඇති වෙන්නේ පින්වත්නි සැප වේදනාවක්. එතකොට සැප වේදනාව ලැබුණේ දුක් වේදනාව අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? අනිත්‍ය නිසායි. දැන් දුක් වේදනාවක් තිබුණු නිසානේ සැප වේදනාවක් බලාපොරොත්තුෙන් ඉරියව්ව අපි පින්වත්නි මාරු කළේ. දැන් මොකද්ද වුනේ? දැන් දුක් වේදනාව නැති වෙලා ගියා, සැප වේදනාවක් ආවා. දැන් උන් ඉරියව්ව මාරු කළානේ, දැන් සැපයි. හැබැයි තව ටික වෙලාවක් ඉන්නකොට ආයි වේදනාවක් ඇති, දුක් වේදනාවක් ඇති වෙනවා. ආයි එතකොට ඒක බලාපොරොත්තුෙන් කරන්නේ මොකද්ද? ආයි ඉරියව්ව මාරු කරනවා. එතකොට සැප වේදනාවක් ලැබෙනකොට දුක් වේදනාව නැති වෙන්නේ දුක අනිත්‍ය නිසා. දුක් වේදනාව ලැබෙනකොට සැප වේදනාව නැති වෙන්නේ සැපත් අනිත්‍ය නිසා. දැන් එහෙනම් තේරුම් ගන්න, දුකත් අනිත්‍යයි, සැපත් අනිත්‍යයි. මේ කිව්වේ භාවනා කරනකොට පින්වත්නි ඉරියව් මාරු කරන්න එපා කියන එක නෙවෙයි. ඉරියව් මාරු කළාට එහි වරදක් නැහැ. නමුත් සැප වේදනාවක් ලැබෙනකොට එහි ඇලෙන්න එපා. දුක් වේදනාවක් ලැබෙනකොට එහි ගැටෙන්න එපා. සමහරු මුළු පැය පුරාම කළා තියෙන්නේ ඉරියව් මාරු කරන එක විතරයි. අන්තිමට මේ ඒකෙන් කරන්න ඕනේ වේදනාව මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ පින්වත්නි. ඒකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. ඒ ඇති වෙන වේදනාව කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකයි වේදනානුපස්සනාව කියන්නේ. ඒ අන්තිමට පැය පුරාම කළා තියෙන නිකන් වේදනාවත් එක්ක පොරබෙදිල්ලක් විතරයි. භාවනාවක් කරලා නැහැ පින්වත්නි. ඒ නිසා වාඩි වෙන්නේ ඇඟක් හදන්න හිතාගෙන නෙවෙයි. වාඩි වෙන්නේ පින්වත්නි සිතක් හදාගන්න. අපේ බුදුරජාන් වහන්සේගේ සිතයි පින්නතුනි බුදු උනේ. සිත බුදු නිසයි ගතට ඉබේටම වටිනාකම එකතු උනේ. ඒ නිසානේ අපේ බුදුහාමුදුරන්ගේ අබෑටයක් තරම් හෝ ධාතුන් වහන්සේ නමක් කොච්චරනම් පින්නතුනි අපිට වටිනවද? ඒ පින්වත්නි අතපය බුදු වෙලාද? නෑ, සිත බුද්ධත්වයටපත් වූ නිසා. ඒ නිසා රහතන් වහන්සේගේ ස්වභාවය තමයි පින්වත්නි මේ ලෝකේ අර නන්දකෝවාද කියන සූත්‍රයේදී නන්දක කියන ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා මේ කුමක්ද? කෙලෙස් සහිත පුතග්ජන මනුස්සයා සහ ධර්මයේ අවබෝධ කරගත්තු රහතන් වහන්සේ අතර ඇති ලස්සන වෙනසක් කියලා දෙනවා. ඒ තමයි මේ ලස්සන උපමාවක් තියෙනවා. මේ දක්ෂ ගවඝාතකෙක් ඉන්නවා. ඒ කියන්නේ හරක් මරන මිනිස්සෙක්. මේ දක්ෂ ගවඝාතකයා ගන්නව පින්වත්නි හොඳට කැපෙන තියුණු පිහියක්. මේ පිහිය අරගෙන හරකගේ හැම කපන්නෙත් නැහැ. මස් කපන්නෙත් නැහැ. නහර කපන්නෙත් නැහැ. ඒක ලේ බින්දුවක්වත් බිම දාන්නෙත් නැහැ. ඒ කිසිවක් නොකොට මේ දක්ෂ ගවඝාතකය කරන්නේ මොකද්ද? මේ හරකගේ හැමයි මසයි අතර තියෙනවනේ පින්නතුනි සුදු පාට සිවියක්. අනේ සිවිය ටික ටික කපනවා. දැන් අපිත් තියෙනවා. ඒ කියන්නේ තුවාලයක් වුණාට පස්සේ බලන්නකෝ මේ ශරීරයේ තියෙන පින සුදු පාට සිවියක්. මේ ගවඝාතකයා මේ හරකේ කපන්නේ මොකද්ද? මේ හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවිය. දැන් සිවිය කපලා වෙනම හැම කෝට් එකක් හැටියට ගලවලා අයින් කරනවා. දැන් හරක පැත්තක හැම පැත්තක දෙක දෙපැත්තක. දැන් ඔන්න මතක තියාගන්න හරකා හා සමානයි ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සහ මනස. හරකගෙන් ගලවලා ඉවත් කරපො හැම හා සමානයි බාහිර ආයතන 6 මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශක ධම්ම කියන මේවා. එතකොට හරක පැත්තක හැම පැත්තක, ඇහැ පැත්තක, රූපය පැත්තක, මේ දෙක දෙපැත්තක. දැන් එතකොට මේ දක්ෂ ගවඝාතකයා කරන වැඩක් තමයි අර හරකගෙන් ගලවලා ඉවත් කරපු අර හැම ආපහු ඒ හරකටම උඩින් පොරවනවා. පොරවලා රැස්වෙච්ච මිනිස්සුන්ගෙන් අහනවා, මිනිසුනේ නුඹලට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ල හිටපු හරකමද මේ ඉන්නේ නැත්නම් වෙන එකෙක්ද? පින්වත්නි ඉස්සෙල්ල හිටපු හරකම තමයි ඉන්නේ. නමුත් ඒ හරකත්
හරකගේ හැමත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. රහතන් වහන්සේත් පින්වත්නි අන්න ඒ වගේ කොයි වගේද? රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාවෙන් කප අයින් කළා. එතකොට මේ දක්ෂ ගව ඝාතකයා හමත් මසත් අතර තියෙන සුදු පාට සිවිය කපන්න ගත්තේ මොකද්ද? තියුණු පිහියක්. එතකොට රහතන් වහන්සේ මේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය කපන්න ගත්තේ මොකද්ද? තීක්ෂණ ප්‍රඥාවයි. දැන් බලන්නකෝ. එතකොට හරකට හානි කළෙත් නැහැ, හැමට හානි කළෙත් නැහැ. රහතන් වහන්සේ ඇස නිසයි රූප දකින්නේ කියලා ඇස් දෙකට හානි කරගත්තේ නැහැ. රහතන් වහන්සේ මේ රූප නිසයි ඔක්කොම දේවල් රූප වලට හානි කළා මොක්කොම හරි කියලා රූප වලට හානි කළෙත් නැහැ. එතකොට ඇස් දෙකට හානි කරගත්තෙත් නැහැ, රූප වලට හානි කළෙත් නැහැ. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න ඕනේ රහතන් වහන්සේ කවදාවත් ඇස් දෙක අන්ධ කරගෙන මේ ප්‍රශ්නේ විසඳුවේ නැහැ. රහතන් වහන්සේ කවදාවත් ලෝකේ රූප වලට බාහිර දේවල් වලට හානි කරලා මේ ප්‍රශ්නේ විසඳුවේ නැහැ. ඒ නිසා බාහිර දේවල් වල නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි. අපේ මේ සිත් තුළයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා සිතින් අන්නේ බාහිර ගනුදෙනු අහක් කරන්නට එකපාර බෑ පින්වත්නි. මේ කිව්වා කියලා මේක පාර කරන්න බෑ. ඒ නිසා සසර පුරා ඒකට යම්කිසි පුහුණුවක් ධර්මයත් එක්ක ලබාගත්තු පුරුද්දක් ඒකට තියෙන්න ඕනේ. අනිත් එක ඒ ක්‍රමය නැත්තම් ඒ පිළිවෙත නැත්තම් ඒ පටිපාටිය හොඳට අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණ තමයි පින්නතුනේ ඔය කිව්වේ ඔය. ඒ නිසා රාතන් වහන්සේගේ ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ. ඒ නිසා අපි සියල්ලම කරන්නේ පින්වත්නි උත්සාහවන්ත වෙන්න උනන්දු වෙන්නේ නිවනට අදාළ වෙන දහම් කරුණ ටික ඉතා ඉක්මනින් සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගන්නත් ඕනේ. ඒ සම්පූර්ණ කරගන්න මේ කාලය හොඳටම පින්නතුනි ප්‍රමාණවත්. ප්‍රමාණවත් කියලා කියන්නේ මේ කාලය කීකේ ගෙවෙන්නේ වෙන කිසිම කාලයක් නෙවෙයි පින්නතුනි. මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයයි. කාලය ගෙවෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයයි. ඒ නිසා අපිට ආයි කාලයක් එන්නේ නැහැ පින්වත්නි. එන්නේ ඒ කියලා හිතන්නත් එපා. ලැබිච්ච කාලෙන් කනෝ වේමා උපච්චගා ලැබිච්ච මොහොත කවදාවත් අතහරින්න එපා. උත්සාහවන්ත වෙන්න පින්වත්නි. උනන්දු වෙන්න ධර්මයේ තුලම තමන්ගේ ජීවිතේට රැකවරණය හොඳට හදාගන්න උත්සාහවන්ත වෙන්න උනන්දු වෙන්න ඕනේ. ඉතින් අද මේ කියලා දුන්නේ අංගුත්තර නිකාය 4 වෙනි කොටසේ සත්තක නිපාතේ තියෙන උදකූපම පුද්ගල සූත්‍ර දේශනාව. ඉතින් නැවත මේ කරුණු 7 කියන්නම්. ඔන්න පළවෙනි පුද්ගලයා වතුරට බැස්සා එකපාරින්ම ගිලුණා. කවුරු ගැනද කිව්වේ? නියත මිත්‍යා දෘෂ්ටිකයා පිළිබඳව. දෙවෙනි පුද්ගලයා වරක් උඩට ආවා ආපහු ගිලුණා. කවුරු ගැනද කිව්වේ? කිව්වේ අසත්පුරුෂයන්ට අහුවෙන්න එපා මේ යන ගමනේදී. අසත්පුරුෂයන්ට අහුවෙලා කවදාවත් එක පින්කමක්වත් නතර කරන්න එපා, හක් කරන්න එපා. දැන් දන් දුන්නොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනා වරක් උඩට එම. නමුත් ඒ ඔක්කොම යට ගියා කවුරු නිසාද? අසත්පුරුෂය නිසා. තුන්වෙනි පුජ්‍යලයා වතුර උඩට ඇවිල්ලා අත් ගගා කකුල් ගගා සෑහෙන වෙලාවක් හිටියා. ඉන්නවා. හැබැයි අතේ පයේ ශක්තිය නැතුණාට පස්සේ ආපහු ගිලෙනවා. කවුරු ගැනද කිව්වේ? ඒ කිව්වේ පින්වත්නි සමහර මිනිස්සු මනුස්ස ලෝකේ ඉන්නවා කිව්වා පෙරපින් තියනකම්. හතරවෙනි පුජ්‍යලයා වතුර උඩට ඇවිල්ලා නුවණින් වටපිට බැලුවා. කවුරු ගැනද කිව්වේ? සෝවාන් පුජ්‍යලයා ගැන. පස්වෙනි පුජ්‍යලයා යායුතු මග මොකද්ද කියලා බලලා පීනුවා. කවුරු ගැනද කිව්වේ? සකෘදාගාමී පුජ්‍යලයා ගැන. හයවෙනි පුජ්‍යලයා පීනගෙන ගිහිල්ලා යටිපතුලත් වදනවනේ වතුරයට තියෙන පොළවේ එතන හිටගත්තා. කවුරු ගැනද කිව්වේ? අනාගාමී පුජ්‍යලයා ගැන. හත්වෙනි පුජ්‍යලයා එගොඩට ඉවුරට ගිහිල්ලා ලෝකෙටම කියනවා මං ආයි කවදාවත් ওই වතුරට බහින්නේ නැහැ. කවුද මෙහෙම කියන්නේ? රහතන් වහන්සේ. ඒ නිසා අද අපි ඉගෙන ගත්තේ උදකූපම පුද්ගල සූත්‍ර දේශනාව. ඉතින් පැයක් පුරා ධර්ම ශ්‍රවණය කරලා මේ ජනිත කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං